ආයුබෝවන් සුබ දවසක්. අපි කතා කරමින් ඉන්නේ Microsoft PowerPoint පාඩම. මේකට අදාළ වීඩියෝස් මම කලින් දාලා තියෙනවා. ඔයාලට ඒ වීඩියෝස් බලන්න බැරි වුණා නම් ඒක ආපහු ඉඳලා බලන්න. අපි දැන් අතට කරපු තැන ඉඳලා කරගෙන යමු ඉස්සරහට. අපි දැන් අතර කරේ මේ PowerPoint වල transitions වලින් තමයි නතර කරේ. transitions වලින් කරන්නේ මම ටිකක් හිතින් කියන්න presentation එක slides අතර මාරු වෙන්නේ. slides අතර මාරු වෙනකොට අපිට transitions apply කරන්න පුළුවන්. අද වීඩියෝ එකේ මම මෙතන ඉඳන් ඉස්සරහට ඔයාලට පාඩම සාකච්ඡා කරගෙන යන්න. හරි. ලියාගන්න මාතෘකාව making effective PowerPoint presentation. making effective PowerPoint presentation. effective PowerPoint presentation කියන අපි presentation එකක් කරද්දී audience එකේ අවධානය ගන්න ඕනේ. එහෙම නැත්නම් ප්‍රේක්ෂකාගාරයේ අවධානය ගන්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් ඕනෑම දෙයක් පටන් ගන්නෙද්දී අවධානය වැඩි. ඒ වගේම තමයි presentation එකක් උනත් පටන් ගන්නෙද්දී ඒකේ අවධානය උපරිමයි. හැබැයි ටිකක් වෙලා යද්දී ඒකේ අවධානය අඩු වෙනවා. විනාඩි 10ක් 15ක් යද්දී අවධානය අඩු වෙනවා. ඒ නිසා අපි කරන්න ඕනේ presentation එකේ මුල මැද සහ අග ප්‍රේක්ෂකාගාරයේ අවධානය යොමු කරගෙන තියාගන්න එක තමයි මේකෙදි කතා කරන්නේ. එතකොට මේක අරමුණ purpose එක. Try to get the audience attention on the subject material. මේ අදාළ විෂය කරුණු සම්බන්ධයි අවධානය දිනා ගැනීම තමයි මේකෙදි මම කතා කරන්නේ. සාමාන්‍ය presentation එකක් කිව්වා මේක කය ගණන් තියෙන්නේ නැහැ presentations. එතකොට අවධානය කොහොමත් වැඩි වෙනවා. අවධානය කොහොමත් අඩු වෙනවා. සාමාන්‍ය විනාඩි 15ක් වගේ තමයි presentation එකක් තියෙන්නේ. ලොකු presentations වලදී අපි 15ක් වගේ අරගෙන විනාඩි 15ක් වගේ තියලා ආපහු break එකක් දීලා නැත්නම් පොඩි activities දෙකක් තුනක් වගේ කරලා තමයි presentation එක continue කරගෙන යන්නේ. නැත්නම් presentations කරන එකේ තේරුමක් නැහැ. අවධානයක් නැතුව presentations කරලා වැඩක් නැහැනේ. ඒ නිසා ප්‍රේක්ෂකාගාරයේ අවධානය දිගටම තියෙන්න ඕන එක හරිම වැදගත්. ඒක පළවෙනි එක තමයි text එක සම්බන්ධයි. text කියන්නේ අපි presentation එකේදී භාවිත කරන මේ letters නැත්නම් fonts. ඕවට තමයි text එකක් කියලා කියන්නේ. මේකේ කියලා තියෙනවා use dark color. text එක අඳුර වෙන්න ඕනේ. dark color වෙන්න ඕනේ. size එක large වෙන්න ඕනේ. මෙතන මේ text එක අඳුර වෙන්න ඕනේ කියලා කියන්නේ මේ background එක ලා පසුබිමක් නම් සුදු පාට, කහ පාට, ලා නිල් පාට ඒ වගේ පසුබිමක් නම් text එක අඳුර වෙන්න ඕනේ. දැන් මේ සුදු පාට පසුබිමට මේ වගේ text එකක් හරියන්නේ නැහැ. බලන්න. මම මේකේ පාට වෙනස් කරනවා. මේක මෙහෙම තිබ්බොත් මේක බලන්න අමාරුයි. ඈත ඉන්න කෙනෙකුට වුණත් බලන්න අමාරුයි. එතකොට ලා පැහැති පසුබිම් වලට අපි ඩාර්ක් කලර්ස් භාවිත කරනවා නැත්නම් අඳුරු
අක්ෂර භාවිතා කරන්න ඕනේ. use common types. සාමාන්‍යයෙන් ඕනෑම පරිගණකයක තියෙන ෆොන්ට් එකක් අපි භාවිතා කරන්න ඕනේ. දැන් මේ Arial, Times New Roman, තව ෆොන්ට් types තියෙනවා ගොඩක්. Calibri. ඒ වගේ ඒවා ගොඩක් තියෙනවා. Arial Black ඔය වගේ. සාමාන්‍යයෙන් අපි ගොඩක් common නැති. දැන් මේ වගේ fonts භාවිතා කරන්නේ නැහැ. මේක නම් common font එකක්. මේ වගේ ඒවා presentations වලදී භාවිතා කරන්නේ නැහැ. අපි මෙහෙම එකක් දාගෙන හිතන්න මෙහෙම ඔයාලා ගෙදර තියෙන කම්පියුටර් එකෙන් presentation එකක් හදාගෙන කොහේ හරි ඉන්ටර්විව් එකකට යනවා. ඔයාලා මෙන්න මේ ෆොන්ට් එකෙන් තමයි හදාගෙන යන්නේ presentation එක. මෙන්න මේ ෆොන්ට් එකෙන් presentation එක හදාගෙන යනවා. හැබැයි ඉන්ටර්විව් එකේ තියෙන කම්පියුටර් එකේ මේ ෆොන්ට් එක නැහැ. එතකොට මොකද වෙන්නේ? අපි හදාගෙන ගියප එක තේරුමක් නැහැ. නැත්තම් අපි එතෙන්දී අපිට බලාපොරොත්තු වෙන දේවල් එයාලට කියලා දෙන්න බෑ. ඒ නිසා අපි සාමාන්‍යයෙන් පොදු ෆොන්ට් එකක් තමයි පාවිච්චි කරන්නේ. මම මේකට භාවිත කරන්නේ Times New Roman කියන එක. ඒක සාමාන්‍යයෙන් ඕනෑම කම්පියුටර් එකක වගේ තියෙනවා. ඒ නිසා Arial තව ගොඩක් තියෙනවා. ඒ නිසා ඒ වගේ පොදු common එක පොදු text එකක් භාවිත කරන්න ඕනේ. ඊළඟට simple and smart. මේක ගොඩාක් සංකීර්ණ වෙන්න ඕනෙත් නැහැ. මෙහෙම එක ගොඩක් මෙහෙම styles මෙහෙම ඕනේ නැහැ. ගොඩාක් විචුර්ණ දැම්මොත් අපිට idea එකක් ගන්න බෑ. නැත්නම් මේ වගේ මෙහෙම තිබ්බොත් නිකන් විහිළුවක් වගේ. එතකොට තේරුමක් නැහැ presentation එක. පුළුවන් තරම් සරල විදිහට ඉදිරිපත් කිරීම කරන්න ඕනේ. සාමාන්‍ය මේකේ font size එක නම් මම අදන් තියෙන්නේ 36. ගොඩාක් විශාල font size එක ගන්න ඕනෙත් නැහැ. 28ක් වගේ තිබ්බනම් ඒත් ඇති. මම මේක විතරක් 26 28 දාලා පෙන්නන්න. මේක වුණත් ප්‍රශ්නයක් නැහැ. කොහොමද මම 28 size එකට දාන්න. මේකත් වුණත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මෙන්න මේ වගේ අතිශය කුඩා සහ අතිශය විශාල වෙන්න ඕනේ නැහැ. එහෙම භාවිතා කරන්නේ නැහැ අපි fonts. මේක පේන්නේ නැහැ. මේක මාතෘකාවට වඩා ලොකුයි. මේක ප්‍රශ්නයක් නැහැ. ඒක මේ දෙක පාවිච්චි කරන්න නැහැ. මේක කුඩා වැඩි, මේක විශාල වැඩි. මේ size එක ප්‍රශ්නයක් නැහැ. හරි. ඔයාලා මෙන්න මේ ටික ලියාගන්න. මේ text කියන එකට අදාළ මේ කරුණු ටික ලියාගන්න. right අපි ඊළඟ topic එකට යමු. ඊළඟ එක background එක. background එක කියන්නේ පසුබිම. background එකට අපි සාමාන්‍යයෙන් light colors ඒ කියන්නේ ලා පැහැති වර්ණ තිබ්බොත් text එක පද පැහැති වෙන්න ඕනේ. පසුබිම ලා පැහැතිනොත් text එක පද පැහැති වෙන්න ඕනේ. පසුබිම තද පැහැතිනොත් text එක වෙන්න ඕනේ ලා පැහැති.
පළවෙනි එකෙන් කියන්නේ ඒක. පළවෙනි එකෙන් කියන්නේ light color background suitable for dark text. මේක අනිත් පැත්තත් හරි. කියන්නේ dark colored background suitable for light text. ඒ දෙකම හරි. avoid pictures. background එකට pictures දාන්න එපා කියලා කියන්නේ. දැන් මේ වගේ background එක මේකට හරියන්නේ නැහැ මේ. background එකත් light color, text එකත් light color. මේක හරියන්නේ නැහැ ඒ නිසා. මේක හරියනවා. මේක background එක light color එකක්, text එක dark color එකක්. මේකත් හරියනවා නේද? මේක background එක dark color එකක්, text එක light color එකක්. ඔයාලට මේ text එක පැහැදිලිව බලා ගන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. දැන් මේකෙත් පුළුවන්. මේකෙත් පැහැදිලිව පේනවනේ මේ text එක. මේකේ බලා ගන්න අමාරුයි. ඇස් වලට අමාරුයි බලා ගන්න. මේකෙත් ප්‍රශ්නයක් නැහැ. මේකෙත් text එක පැහැදිලිව පේනවා. අපි image එකක් apply කරලා බලමු මේ background එකට මොකද වෙන්නේ කියලා. මම මේකට apply කරන්නම් image එකක්. මේක හරියන්නේත් නැහැ නේද? background එකට ඒ නිසා image එකක් දාන්නේ නැහැ. අපිට image එකක් දාන්න ඕනේ නම් background එකේ මේ කොටසකට දානවා. දැන් ඔයාලට මේ topic එක මෙතන flowers ගැන තිබ්බොත් නම් මේ image එක අපි මෙහෙම දානවා. නැත්තම් මේ වගේ image එක ටිකක් කුඩා කරලා අපිට දාන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි background එකට images දාන්න බෑ. දැම්මොත් ඒක හොඳ presentation එකක් නෙවෙයි. ඊළඟ point එක transitions. transitions වලින් තමයි අපි නැවැත්තුවේ. මේකදී කතා කරා ගිය සතියේ නැවැත්තුවේ transitions වලින්. මේකදී කතා කරන්නේ transitions මොන වගේ ඒවාද භාවිතා කරන්න කියලා. හරි, පළවෙනි එක තමයි consistent transition. මුළු slide එකටම consistent transition. ඒ කියන්නේ මොකද්ද? consistent transition කියලා කියන්නේ එකම transition එකක් වෙන්න ඕනේ. දැන් මෙහෙම ඒවා තියෙන්න බෑ. මම දාලා පෙන්නන්නම්. මේකට මම දානවා මේ ටික මම මෙතන ඉඳන් පටන් ගන්නවා. මේකට මම දානවා මෙහෙම transition එකක්. මේකට මම දානවා මෙහෙම transition එකක්. මේකට මෙහෙම ඔය වගේ transitions මම 4ක් විතර දානවා. බලන්න මොකද වෙන්නේ කියලා. ඔයාලට තේරෙනව නේද ඒක ඕනෑමට වඩා වැඩි කියලා. ඒ නිසා අපි එහෙම කරන්නේ නැහැ. transitions ඔයාලට ඕනෙම නම් එකම transition එක අපිට දා ගන්න පුළුවන්. එහෙම නැත්නම් transitions නොදා ඉන්න පුළුවන්. මම එකක් දාලා පෙන්නන්නම්. මෙතන අපි transition එකක් ගමු. මේ වගේ transition එකක් දාලා මෙතන apply to all දෙනවා. බලන්න මොකද වෙන්නේ කියලා.
ප්‍රශ්නයක් නැහැ නේද? අපි මොනවද බලන්න ඊළඟ කරුණ. මමගේ ට්‍රාන්සිෂන්ස් ටික ඔක්කොම අයින් කරලා ඉන්නවා. ඊළඟ කරුණ තමයි ට්‍රාන්සිෂන් එක ෂෝට් වෙන්න ඕනේ. කෙටි ට්‍රාන්සිෂන් එකක් වෙන්න ඕනේ. මේ වගේ ලොකු ට්‍රාන්සිෂන්ස් අපි දාන්නේ නැහැ. නැත්නම් මේ වගේ මේ වගේ එකක් ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම තමයි අපි ට්‍රාන්සිෂන්ස් වලට sounds apply කරන්නේ නැහැ. මේ sounds option එක තියෙනවා තමයි. ඒ වුණාට අපි sounds apply කරන්නේ නැහැ. බලන්න එතකොට මොකද වෙන්නේ කියලා මම sound එකක් දාලා දෙන්නම්. මොකක් හරි එකක්. හරියන්නේ නැහැ නේද ඔයාලට? නිකන් කම්මලකට ගියා වගේ නේද? ඒ නිසා ට්‍රාන්සිෂන්ස් වලට අපි sounds පාවිච්චි කරන්නේ නැහැ. PowerPoint presentations වලදී. මේ වගේ ඒවාත් භාවිත කරන්න එපා. ඒ වගේ භාවිත කරනොත් බා. right පැහැදිලි නේද? transitions භාවිත කරන්න පුළුවන්. හැබැයි sounds භාවිත කරන්න එපා. transitions සංකීර්ණව භාවිත කරන්න එපා. ඒවා සරල වෙන තරමට හොඳයි. right ඊළඟ තමයි color එක. sparingly and for impact. මෙතන මේ පළවෙනි පොයින්ට් එක ඔයාලගේ ටෙක්ස්ට් බුක් එකේ තියෙන පොයින්ට් එකක්මයි. ඔයාලට මතක තියාගන්න ලේසි වෙන විදිහට තමයි මම මේකේ අත්‍යවශ්‍යම ටික දාලා තියෙන්නේ. නැත්නම් ටෙක්ස්ට් බුක් එකේ මේකේ ටිකක් දිග වාක්‍යයක් තියෙන්නේ. මම මේක කෙටි කරලා තමයි මේ ස්ලයිඩ් එකේ දාලා තියෙන්නේ. right බලන්න මේක. right sparingly and for impact කියලා කියන්නේ අපි colors තිබ්බේ පළියට අපි මේක භාවිතා කරන්නේ නැහැ. colors තියෙනවා තමයි. ඕනෙම කලර් එකක් අපිට දාන්න පුළුවන්. එහෙමයි කියලා තියෙන හැම කලර් එකක්ම මේකට දාන්නේ නැහැ අපි. ගොඩක් අල්පෙරිමෙස්මෙන් තමයි මේ කලර්ස් උනත් අපිට අපි භාවිත කරන්න ඕනේ. දැන් බලන්න මේක මම ටිකක් වෙනස් කරලා පෙන්නන්නම්. මේක මම දානවා මෙහෙම. මේකට මම දානවා වෙන කලර් එකක්. මේ වගේ එකක්. මේකට දානවා වෙන කලර් එකක් මෙහෙම. මේකට දානවා වෙන කලර් එකක්. ඔයාලට තේරෙනව නේද ඒක නිකන් හොඳ මදි කියලා. ඒ වගේම හිම අපි තියෙන හැම කලර් එකක්ම භාවිතා කරන්නේ නැහැ presentations වලදී. avoid opposite colors. opposite colors කියලා කියන්නේ මේක සම්බන්ධ වෙන්නේ මෙන්න මේ color wheel එකත් එක්ක.
මේ කලර් වීල් එකේ විරුද්ධ වර්ණ කියලා කියන්නේ දම් එක්ක කොළ. රතු දම් එක්ක ලා කොළ වගේ. රතු එක්ක කොළේ වගේ. අපි එහෙම භාවිත කරන්නේත් නැහැ. මේ දැන් කහ එක්ක අපි බලමු. මේ පාටත් එක්ක නිල් පාට නේ. ඇහැට අමාරුයි බලන්න. බලාගෙන ඉන්න බෑ. බලාගෙන ඉන්න බෑ කියලා කියන්නේ අවධානය යොමු වෙන්නේ නැහැ මේකට. දැන් මේ කහ එකට අපිට දාන්න පුළුවන් මේ වගේ එකක්. කහ එකට දාන්න පුළුවන් අපිට මේ තද නිල් වගේ. මේකත් හොඳම නැහැ. හැබැයි සාපේක්ෂව හොඳයි මේ. බලාගෙන ඉන්න ලොකු අමාරුවක් නැහැ. හැබැයි ලා නිල් නම් මේකට ගැලපෙන්නේම නැහැ. අන්තිම එක තමයි consider about color blind people also. වර්ණ අන්ධතාවය ගැන සැලකිලිමත් වෙන්න. මොකද වර්ණ අන්ධතාවය ඇති මිනිස්සු ඉන්න පුළුවන්. ඒ ප්‍රසන්ටේෂන් එකේ අදා ප්‍රේක්ෂකාගාරේ වර්ණ අන්ධතාවයේ තියෙන අය ඉන්න පුළුවන්. ඒ නිසා අපි එයාලා ගැනත් හිතන්න ඕනේ. ඒ ඔක්කොම ගැන හිතලා තමයි අපි වර්ණ භාවිතා කරන්න ඕනේ ප්‍රසන්ටේෂන් වලදී. හරි තේරුණා නේද? ඊළඟ එකට යමු අපි. ඊළඟ එකේ කතා කරන්නේ මල්ටිමීඩියාස් ගැන. හරි ඔයාලා කලින් ඒවත් ලියාගත්තා නේද? ඔයාලා දැන් ලියා ගන්න ඕනේ ටික මම කියන්නම් ආපහු. මේක ලියා ගන්න. මේකෙන් effective PowerPoint presentation කියන එක ලියා ගන්න. මේක ලියා ගන්න. මේක ලියා ගන්න background කියන එක ලියා ගන්න. transition කියන එක ලියා ගන්න. color කියන එක ලියා ගන්න. මේ වීඩියෝ එක දිග වැඩි වෙන නිසා මම ඔයාලට ලියා ගන්න වෙලාවක් මේකේ ඉතුරු කරන්නේ නැහැ. වීඩියෝ එක pause කරලා ලියා ගන්න ඔයාලා. මම ලියා ගන්න time එකක් මේ වීඩියෝ එකට ඇඩ් කරන්නේ නැහැ. data සහ වීඩියෝ එකේ දිග වැඩි වෙන නිසා. ඊළඟ එක multimedia. Use 1 or 2 multimedia clips per page. අපි තියෙන හැමතැනටම multimedias දාන්නේ නැහැ. සාමාන්‍ය presentation එකකට එකක් හරි නැත්නම් දෙකක් වගේ තමයි multimedia clips දාන්නේ. presentation එක අතරතුර මේක ඔයාලට play කරලා බලන්න පුළුවන් නේ. මේක play කරන්න බලමු. And we're live. Welcome. All right. Well, in this video, I'm going to show you how to create a free website through Google My Business, which is a new web stream, a new business out there. All right. So when you log into your Google My Business backend, it's going to look like this. Well, that is the. It's not simply and that great of a business we are. සාමාන්‍ය වීඩියෝ එකක් බලනවා වගේ තමයි. මේක ඔයාලට අවශ්‍ය විදිහට මෙහෙම මෙහා කරලා ගන්න පුළුවන්. And we're live. Welcome. All right. Well, in this video, I'm going to show, but this one for now. And you can kind of right video එකක් insert කරන්නේ මෙතන insert කියන එකට ගියා insert කියන එකේ මෙතන තියෙන video කියලා online video එක නැත්නම් this device මම දැන් මෙතන entertainment කියන එකේ මේක දෙන්න මෙහෙම තමයි video එකක් insert කරන්නේ අපි හැම ස්ලයිඩ් එකකටම වීඩියෝ එකක් දාන්නේ නැහැ. එහෙම වීඩියෝස් දානවා නම් අපි ස්ලයිඩ් ෂෝ එකක් හදන්න ඕනේ නැහැනේ. අපි නිකන් වීඩියෝ ටික විතර ප්ලේ කරලා පෙන්නනවා. ඒ නිසා වීඩියෝස් ස්ලයිඩ් ෂෝ එකට එකක් හරි දෙකක් හරි තමයි වීඩියෝස් දාන්නේ. හරි. ඒකත් හරි නේද තේරුණාද?
හරි. ඔතනින් ඔයාලට ටෙක්ස්ට් බුක් එකේ PowerPoint සම්බන්ධව තියෙන පළවෙනි පාර්ට් එක ඉවරයි. අපි මුල් ටික කතා කරා නැවිගේටින් ගැන, ෆස්ට් ප්‍රසන්ටේෂන් වින්ඩෝ එක ගැන. ඔය ටික ගැන කතා කරා. ට්‍රාන්සිෂන්, ඊට පස්සේ ඉෆෙක්ටිව් ප්‍රසන්ටේෂන් ගැන තමයි කතා කරේ. රයිට්. ඊළඟට ඔයාලා කරන්න තියෙන්නේ මේකෙම ටිකක් ඇඩ්වාන්ස් එකක්. හරි. ඔයාලා මේකත් ලියාගෙන මල්ටිමීඩියා කියන එකත් ලියාගෙන මාතෘකාව ලියන්න advanced features of Microsoft PowerPoint. Advanced features of Microsoft PowerPoint. Right. මේකදී අපි කතා කරනවා මෙන්න මේ insert කියන ටැබ් එක යටතේ තියෙන තවත් options කිහිපයක් ගැන. මෙතන insert කියන එකේ slides වල තියෙන අපි කලින් කතා කරපු ආකාරයෙන් තමයි ඒක අපිට යන්න පුළුවන්. මෙතන home වල new slide වලින් යන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් මෙතන මේවට කියනවා layouts කියලා. sorry. මේ layout වල තියෙනවා මේ කොටස් ටික තියෙනවා. ප්‍රධාන වශයෙන් 9ක් විතර තියෙනවා මේ ටිකේ. සමහර විට presentation වල template එක වෙනස් වෙද්දි මේවා වෙනස් වෙන්න පුළුවන්. insert වල මේ slide කියන එකෙත් ওই ටිකම තමයි තියෙන්නේ. මේ table එකේ අපිට පුළුවන් මෙන්න මෙන්න table එකක් ගන්න. table එකක් අරගෙන මෙතන table මෙතන head එක table එකේ මේවට data දාන්න පුළුවන් අපිට. උදාහරණයක් දාලා දෙන්නම්. මෙතන register number මෙතන name මෙතන marks. දැන් මෙතන background එක තියෙන light color එකක්, ඒ නිසා මේවා dark colors වෙන්න ඕනේ. මෙතෙන්ට අපිට data දාන්න පුළුවන්. right. මේ වගේ table එකක් අපිට හදා ගන්න පුළුවන් PowerPoint වල insert වල table වලින්. right. පැහැදිලිද? මෙතන ඔයාලා තව මේකේ font size එක ටිකක් ලොකු කරා නම් හරි. දැන් 18 තියෙන්නේ. මේ වගේ ලොකු කරා නම් හරි.
ටේබල් එක හරි නේද? පැහැදිලි නේද? right. මෙතන image pictures වලින් පුළුවන් අපිට images add කරගන්න. image එකක් add කරගන්න. මෙතනින් අපිට image එකක් තියෙන location එකකින් image එකක් add කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි image එකක් තියෙන location එකකට ගිහිල්ලා image එකක් තියෙන location එකකට ගිහිල්ලා image එකක් අපිට මේකට දා ගන්න පුළුවන්. මෙහෙම වුණොත් දා ගන්න පුළුවන් අපිට. මේ image වලට කලින් අපි කතා කරා වගේ animations apply කරන්න පුළුවන්. ඔයාලා මේ ටික try කරලා බලන්න. එකින් එක පොඩ්ඩක් දෙපාරක් තුන්පාරක් කරලා බලන්න. එතකොට ඔයාලට මේක ගැන හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. right, පැහැදිලි නේද? right. ඊළඟට තව option එකක් තියෙනවා මේ images වල screenshot කියලා. මේකෙදි වෙන්නේ අපි දැනට open කරලා තියෙන windows තියෙනවානේ, available windows. මම දැනට open කරලා තියෙන මෙන්න මේ this PC කියන එක. මේ ඔයාලා බලන්න මම මේක minimize කරන්නම්. මේක open වෙනවා තියෙන්නේ. මේක screenshot එකක් අපිට එකපාරම ගන්න පුළුවන් PowerPoint slide එකකට. screenshot ගියා. screenshot මේ open කරලා තියෙන එක තමයි මෙතනදී අපිට මේකට එන්නේ. මම මේ C drive එක double click කරලා මෙතනට යන්න. එතකොට මෙතන insert වෙන්නේ ඒ C drive එක. දැක්ක නේද? ඒක මෙහෙම minimize කරලා තියෙන්නේ නැහැ. minimize කරලා තියෙන්නේ නැහැ. අපිට පුළුවන් මේ screen clipping කියන tool එකෙන් ඕනෙම එකක් click කරගන්න. මට ඕන නම් මෙන්න මේ desktop එකේ මෙන්න මේ icons ටික ගන්න. මේ මට ඕන නම් මොකද තව window එකක් මම ගන්නම් මෙහෙම මෙතන this PC එක right click කරලා මම යනවා manage කියන එකට. මේ වගේ එකක්. මේක screenshot එකක් ගන්න ඕන නම් මේක මෙහෙම තිබ්බා. desktop එකේ මේ විදිහට තිබ්බා. PowerPoint වලට ගියා. insert ගියා.
ස්ක්‍රීන්ෂොට් එකක් ලියන්න. රයිට් ඒක මෙතනට හරියට සෙන්ටර් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් අපිට මෙතන ස්ක්‍රීන්ෂොට් එක ස්ක්‍රීන් ක්ලිපින් කියන tool එකේ අපිට මේක මේ විදිහට ක්ලික් කරගන්න පුළුවන්. රයිට් හරි නේද? පැහැදිලිද? රයිට් මම මේක අයින් කරලා මම Windows කිහිපයක් ඕපන් කරගන්නවා. C එකත් ඕපන් කරගන්නවා. මෙතන මේකත් ඕපන් කරගන්නවා. software කියන එකත් ඕපන් කරගන්නවා. මෙතන දැන් Windows 3ක් තියෙනවා වගේ. right. මම PowerPoint එකට ගිහිල්ලා මෙතන insert ගිහිල්ලා screenshot කරනවා. අන්න. දැක්කනේ දැන් තියෙන්නේ මෙතන තියෙන මේ Windows 3. මේ Windows 3 තමයි අපි මෙතනින් මේ ඕපන් කරලා දෙන Windows 3. මේකයි අපිට කැමති එකක් මෙතනින් ගන්න පුළුවන්. හැබැයි මේ එකක් හරි. දැන් මම මේ දෙකක් මිනිමයිස් කරොත් දැන් තියෙන මේ C drive එකට අදාළ එක මිනිමයිස් කරපු එක මෙතන පෙන්වන්නේ නැහැ. මේක විතරයි අපිට ඉන්සර්ට් කරගන්න පුළුවන්. හරි නේද? ඔයාලා මේක කරලා බලන්න. එතකොට ඔයාලට තව ටිකක් හොඳට මේ ටික පැහැදිලි වෙයි. ඉන්සර්ට් වල තව ඔප්ෂන් එකක් තියෙනවා මෙතන මේ ෆොටෝ ඇල්බම් කියලා. මේකම සිලෙක්ට් කරනවා ෆොටෝ ඇල්බම් කියන එක. ඒක සිලෙක්ට් කරාම මෙහෙම එනවා ඩයලොග් බොක්ස් එකක්. මම මේ ටේබල් එක ක්ලෝස් කරගෙන ඉන්නවා. ටේබල් එක ඩිලීට් කරගෙන ඉන්නවා. right insert වල ෆොටෝ ඇල්බම්. මෙතන මේ new photo album කියන එකත් ඒක ගන්න පුළුවන්. මෙතන අපි pictures insert කරගන්න පුළුවන් මෙතන. මෙතනින් අපි කැමති location එකට ගිහිල්ලා මෙතන තියෙන pictures ටික select කරගන්නවා. insert. මේ ටිකට මෙහෙම ටික් දාන්න ඕනේ. ටික් දාලා අපිට text box එකකුත් ගන්න පුළුවන් වුණා. මම text box දෙකකුත් මෙතෙන්ට ටික් දෙකක් දාලා මම මෙතෙන් දෙනවා create කියන එක. අන්න දැක්කද? දැන් වෙන presentation එකක් වගේ තමයි මේ picture album එක එන්නේ. මේ තියෙන අපේ lesson එකට අදාළ presentation එක. මේ තියෙන්නේ pictures album එකට අදාළ presentation එක මේ. අපිට මෙතෙන්ට මොකක් හරි නමක් දෙන්න පුළුවන්. මම දෙන්න flowers කියලා. සාමාන්‍ය slide show එකක් වගේ මේක අපිට view එකක් ගන්න පුළුවන් නේ.
අන්තිමට තියෙනවා ටෙක්ස්ට් බොක්ස් එක. ටෙක්ස්ට් බොක්ස් 1 එක මේක ටෙක්ස්ට් බොක්ස් 2 එක. මෙතෙන්ට 1 කියලා දැම්මොත් මෙතෙන්ට 2 කියලා දැම්මොත් ඔය දෙක අවසානයේ අපිට බලා ගන්න පුළුවන්. ටෙක්ස්ට් බොක්ස් 1 එක මේක, ටෙක්ස්ට් බොක්ස් 2 එක මේක. right. මේ insert වල illustrations කියන command group එකේ තියෙන තවත් tools ටිකක්. මේ shapes වලින් පුළුවන් අපිට shapes ගන්න. අපි shift key එක press කරගත්තොත් අපිට මේක දිග පළල සමානව ඇඳ ගන්න පුළුවන්. insert to shapes මම තව shape එකක් ගන්නවා. මේක මම shift key එක දැන් press කරගෙන නැහැ. දැන් shift key එක press කරගෙන තියෙනවා. බලන්න. ඒකට දිග පළල සමානව එනවා මේක. දැන් අතහැරියා. දැන් press කරගෙන තියෙනවා. shift key එක press කරගෙන මෙන්න අදින්න පුළුවන්. shift key එක අතහැරියොත් ඒ හැදේ පිරුපේ වෙනවා. මෙතන තියෙන icons කියලා එකක්. මේකෙන් අපිට icons ගන්න පුළුවන්. categories කියලා තියෙනවා. මේ icon එක ක්ලික් කරලා මෙතන insert දෙන්න. ඒ icon එක ආවා. දැක්කද? හැබැයි මෙතනදී ප්‍රශ්නයක් තියෙනවා. මගේ කම්පියුටර් එක අන්තර්ජාලයට සම්බන්ධ කරලා තියෙන මෙතන කනෙක්ෂන් එක ඔෆ් කරොත් මේ icons load වෙන්නේ නැහැ. You need an internet connection to insert icons. අන්තර්ජාලය නැතුව මේ icon අපිට මේකට දාගන්න බෑ. දැන් කනෙක්ට් වෙනවා. එතකොට මෙතන icons load වෙනවා. තව එකක් දාගන්න. ක්ලික් කරා insert කළා. right. මේ 3D models එකත් ඒ වගේම තමයි. මෙතන stock 3D models කියලා එකක් තියෙනවා. ඒකෙන් අපිට මේ 3D models ගන්න පුළුවන්. model එක insert කරනවා. මේකත් අන්තර්ජාලයට සම්බන්ධ කරලා තියෙන්න ඕනේ.
නැත්නම් අපිට 3D models ගන්න බෑ. අපිට මේවා බලන්න පුළුවන්. 3D කියන්නේ හැම පැත්තම බලන්න පුළුවන්. දැක්කද? right පැහැදිලි නේද? illustrations වල ඊළඟට තියෙනවා smart art එකක්. දැන් සාමාන්‍ය PowerPoint presentation වල අපිට පුළුවන් ගොඩක් අපි කරන්නේ මේක ප්‍රේක්ෂකයාගේ අවධානය ගන්නනේ. ඒ නිසා අපිට මේ වගේ මේ smart art භාවිත කරන්න පුළුවන්. මේක භාවිත කරලා පෙන්නන්නම්. මම භාවිත කරන මෙන්න මේක. ඕකේ. මේකත් අපට රීසයිස් කරගන්න පුළුවන්. මෙතෙන් අපිට ටයිප් කරගන්න පුළුවන් අපිට අවශ්‍ය දේ. right. ඔයාලා දැක්කද මේකේ මෙහෙම තියෙන arrow එකක්. මේක ක්ලික් කරාම මෙන්න මේ text pane කියන එක ඇක්ටිව් වෙනවා. මේකෙත් ඒකමයි වෙන්නේ. එතෙන්දී පුතා මේ එතෙන්ට text එකක් දෙන්න. මෙතනින් වෙන්නේ මෙන්න මේක මෙහා වෙනස් කරගන්න බලන්න. මෙතෙන් වෙනවා මේ. right හරි නේද? අපිට මේක මෙහෙම ඩිස්ප්ලේ කරගන්න පුළුවන්. මෙතන තියෙනවා ඩිසයින් කියලා එකක්. දැන් මේ ඩිසයින් කියන එකයි මේකයි වෙනස්. මෙතන ඩිසයින් එක වෙන්නේ සමස්ත PowerPoint සමස්ත presentation එකේ ඩිසයින් එක. මේක ක්ලික් කරාම එන ඩිසයින් එක දැන් ඒ ඩිසයින් එක එන්නේ මෙන්න මේක ක්ලික් කරාම විතරයි මේක ක්ලික් කරාම එන ඩිසයින් එක අදාළ වෙන්නේ මෙන්න මේකට විතරයි බලන්න. මේක කනද කලර්ස් චේන්ජ් කරන්න පුළුවන් නේ. අපිට වෙන ලේඅවුට්ස් ගන්නත් පුළුවන් මේ දැක්ක නේද? මේවා එකින් එක ඔයාලා කරලා බලන්න. එතකොට තමයි ඔයාලට මේ පිළිවෙල හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. ඊළඟට මම යනවා මේ insert වල තියෙන insert වල illustrations වල chart කියන option එකට.
මේකත් අපිට Excel වගේම තමයි මම Excel වලදී charts කරා. ඔයාලා එක lesson එක බලලා නැත්නම් ඔයාලා lesson එක බලන්න මේකේ වීඩියෝ එකක් YouTube එකට දාලා තියෙනවා මම. මම ගන්නවා මෙන්න මේ column කියන එක. Okay. Right. අපිට එනවා මෙහෙම data sheet එකක් එනවා. දැන් chart එකක් අපිට නිකන් අඳින්න බෑනේ data නැතුව. ඒ නිසා data sheet එකක් එනවා. මේ ටික වෙනස් කරගන්නවා. මේ විදිහටම වෙනස් කරගන්නවා. මේ ඔකේ ගන්න පුළුවන්. මේක details ටික ආවේ නැහැ. මේ chart එකේ අපි මේක අයින් කරලා බලමු. සරත් try කරලා බලමු අපි. right මේ chart එකේ මේ කලින් සැරේ ප්‍රශ්නයක් වුණේ මෙතන අපි background එක මේ background එක සුදු chart එකේ details එහෙම කොහොම සුදු වෙන නිසා තමයි මෙහෙම ප්‍රශ්නයක් වුණේ. අපි මේකේ background එක වෙනස් කරමු. right right හරි නේද? දැන් මම මේකට details දාගන්න යන්නේ. මෙහෙම chart එක select කරලා මෙතන තියෙනවා design එකක්. එතකොට මේ design එක කියන්නේ chart එකේ design එක. එතන select data. right මෙතන කොහොම නම් හතරක් දාගමු. දැක්කද මෙතන ඒක වෙනස් වෙනවා. right මේක මම close කරලා Excel sheet එක close කරලා මෙතන chart title එකත් මම මෙතන double click කරලා වෙනස් කර ගන්නවා. මම දාන්න මෙතන examination marks කියලා.
exclamation marks. right මට ඕනේ මේකට තව සබ්ජෙක්ට් එකතු කරගන්න. ඒකට මම කරන්නේ මේ chart එක මෙහෙම select කරා. chart එක select කරලා මෙතන මේ edit data කියන එක මම දෙනවා. මෙතන type කරනවා subject එක. අපි ගමු history කියලා එක. right. අපි මෙතන දාමු 3.5 කියලා. right. දැක්ක නේද? 5.0 දැම්මොත් මේ සුජාතාගේ ලකුණු 5.0 දැම්මොත් මෙතෙන්ට එනවා ඊළඟ භාගයයි 4.0 නැත්නම් 5. right මේ වගේ විදිහකින් අපිට එක බලා ගන්න පුළුවන්. අපිට උන chart එක මෙතනින් වෙනස් කරන්නත් පුළුවන්. මේ වගේ කැමති ආකාරයක් අපිට වෙනස් කරගන්න පුළුවන්. chart type එක උනත් අපිට මෙහෙම වෙනස් කරගන්න පුළුවන්. ඒක මම Excel වලදී කතා කරා අපි bar chart අඳින්නේ මොන වගේ ලාභද, pie chart අඳින්නේ මොන වගේ ලාභද, ඒ වගේ ඒක charts ගැන කතා කරා. එතකොට ඒ එකතු කරගත්තු දැනුමත් මේකට ඔයාලා භාවිතා කරන්න. right charts ගැන පැහැදිලි නේද? right මේ වගේ කැමති background එක දාලා අපිට ගන්න පුළුවන්. මේක font color එකෙන් මත අපිට මාරු කරන්න පුළුවන් මෙතන. කොහොමද කියලා. common font එකක් දෙන්න පුළුවන් නම් හොඳයි අපිට. ඒක හැම machine එකකම අපිට ඒක බලා ගන්න පුළුවන් වෙනසක් නොවෙන්න. right පැහැදිලි නේද මේක? right අපි charts ගැන දැන් කතා කරලා ඉවරයි. අපි ඊළඟට කතා කරමු hyperlinks ගැන. හරි ඔයාලා මේක මේ මාතෘකාව ලියාගෙන මේ පොයින්ට් එක ලියාගන්න. hyperlink ලියාගෙන මේ පහලින් තියෙන කොටස ලියාගන්න create a link in your document for quick access to web pages and files. හරි. දැන් අපි බලමු hyperlink එක කොහොමද වැඩ කරන්නේ කියලා. hyperlink එකෙන් කරන්නේ අපේ තියෙන ෆයිල් එකකට හරි වෙබ් පේජ් එකකට හරි ඇක්සස් එකක් දෙන එක. මේක තමයි ඒ ටූල් එක. මම ඉස්සෙල්ලාම දෙනවා ෆයිල් එකකට මෙතනින් ඇක්සස්. මෙන්න මේ ෆයිල්ස් කියන වචනයට දෙනවා. මේක මම සිලෙක්ට් කරනවා. සිලෙක්ට් කරාම මේ බටන් එක ඇක්ටිව් වෙනවා බලන්න. දැන් ඇක්ටිව් වෙලා නැහැ. මේක ක්ලික් කරන්න බෑ මොකද වෙන්නේ නැහැ. මේක මෙහෙම සිලෙක්ට් කරලා නෙවෙයි ලින්ක් කියන එක මම ක්ලික් කරනවා. right. මෙතන අපිට
කැමති ලොකේෂන් එකක් දුන්න හැකි Windows වලට education වලට ඔය වගේ කැමති ලොකේෂන් එකක් දෙන්න පුළුවන්. මම මේකේ දෙනවා හරි මෙන්න මේ networks කියන අනිත් presentation එකට දෙනවා. දීලා මෙතන okay කරනවා. right දැන් දැක්කද මේක වෙනස් වුණා. මේක වෙනස් වුණා. හරි මේකේ කියන මෙහෙම instruction එක මේ බලන්න මේ පල්ලේ එනවා පොඩි කොටුවක් වගේ. control එකත් එක්ක click කරන්නලු. control එක press කරගෙන මේක click කරන්නලු. එතකොට අර link එකට යන්න පුළුවන්. මම control එක press කරනවා බලන්න. දැක්කනේද mouse point එක වෙනස් වුණා නේ. control එක press කරගෙන මේක මම ක්ලික් කරනවා. දැක්කද networks කියන එකට ආවේ. කොහොමද මේ link එක අයින් කරන්නේද? මම අයින් කරන එක අන්තිමට කියලා දෙන්න. මම දැන් කරන්න යන්නේ web page එකකට link එක හදන එක. web page එකට link එක හදන එක තමයි මම දැන් කරන්න යන්නේ. මේක මෙහෙම select කරලා මෙන්න මේ link එක click කරා. මෙතන තියෙනවා address කියලා එකක්. මෙතන address කියලා එකක් තියෙනවා. එතෙන්ට මම දෙනවා මෙන්න මේ අපේ Microsoft site එකේ address එක දෙනවා. මේක මෙන්න click කරා. මේක copy කරා මම. copy. right click කරලා copy කරා. මෙතන mouse එක right click කරලා මෙතන paste කරා. right මම okay කරනවා. right දැක්කනේද දැන් මේකත් වෙනස් වුණා. කලින් තිබ්බේ මේ වගේ සාමාන්‍ය විදිහට තිබ්බේ දැන් මෙතන අකුරු ටික වෙන පාටක් ඇවිල්ලා යටින් ඉරක් ඇතුණා. මේකත් නිකන් ක්ලික් කරාට එන්නේ නැහැ. control එක press කරගෙන මේකත් ක්ලික් කරන්න ඕනේ. මම control එක press කරගන්නවා. බලන්න එතකොට වෙනස් වෙනවා. මම ක්ලික් කරනවා බලන්න මොකද වෙන්නේ කියලා එතකොට. හරි. browser එක open වෙලා අදාළ website එකට යනවා. දැක්කනේද? ඔය විදිහට තමයි hyperlink එක apply කරන්නේ. මේක අයින් කරන්නේ මෙහෙමයි. මේකම මෙහෙම select කරලා right click කරලා remove දෙන්නත් පුළුවන්. නැත්නම් මේක මෙහෙම select කරා මෙතන link කියන එකට ගිහිල්ලා remove දෙන්නත් පුළුවන්. ලේසිම විදිහ තමයි මේකම select කරා right click කරලා remove link දුන්නා. ඒකට ප්‍රශ්නයක් නැහැ. දැන් සාමාන්‍ය විදිහ. දැන් control එක press කරා කියලා මොකද වෙන්නේ නැහැ. පැහැදිලි නේද? right. අද වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. ඔයාලා මේ වීඩියෝ එකත් බලන්න. කලින් දුන්න වීඩියෝස් බැලුවේ නැත්නම් ඒ වීඩියෝ එකත් බලන්න. right මේ ටික ඔයාලා තනියම දෙතුන් පාරක් ප්‍රැක්ටිස් කරන්න. එතකොට PowerPoint එක ඔයාලට හොඳට පුළුවන් වෙනවා. right මම මෙතනින් නවත්වනවා. වීඩියෝ එක හොඳට බලන්න. right okay.